ආයුබෝවන් දරුවනේ අපි මේ ඉන්නේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ වේදයේ බිම් මැනීම සහ මට්ටම් ගැනීම පිළිබඳ මූලධර්ම වන 13 වන ශ්‍රේණියේ එහෙම නැත්නම් 14 වන පාඩමත් එක්ක. මෙහි පළවන කොටස, දෙවන කොටස, තුන්වන කොටස අපි සිදු කරලා හමාරයි. එහිදී කෝණික මිනුම්, රේඛීය මිනුම් පිළිබඳව කතා කරා. තුන්වන කොටසේ දන්වැල් මිනුම පිළිබඳව කතා කරා. දැන් හතරවන කොටසෙන් අපි විශේෂ ඒකකයක් පිළිබඳව කතා කරනවා. ඒ තමයි මට්ටම් ගැනීම. මොකද්ද මේ දරුවෝ මට්ටම කියලා කියන්නේ? මට්ටම කියලා කියනවා උස වෙනස් වීම. අපි ගත්තාම පොළවේ මුහුදේ සිට කඳුකර ප්‍රදේශයක් දක්වා ක්‍රමානුකූලව උස වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති මෙහි 14 පළමු ඒකකය 14 ඒකකයේදී සඳහන් කරා මේ පොළවේ වක්‍රාකාර බව සලකා ගැනීම. පොළවේ වක්‍රාකාර බව නොසලකා තලමේසයක්සේ සලකා ගැනීම කියන කාරණාව. අපිටත් මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී අප විෂය නිර්දේශය තුළ අපි හිතනවා මේ පොළවේ වක්‍රාකාර බව නොසලකා තලමේසයක් ලෙස. ඒ තලමේසයක් ලෙස පොළව සැලකුවාම මුහුදු මට්ටමට සාපේක්ෂව පොළවේ උස වෙනස් වෙනවා කඳුකර ප්‍රදේශ වලට යද්දී. ඒ වගේම මුහුදු මට්ටමින් පහළට ක්‍රමක්‍රමයෙන් මුහුදු පාතුල දක්වා එයාගේ ගැඹුර වැඩි වෙනවා. මේ අතර උස වෙනස් වීමක් පිළිබඳව තමයි මේ අපි කතා කරන්නේ. මට්ටම් ගැනීමෙන්. ඇයි පුතේ උස වෙනස් වීමක් පිළිබඳව කතා කරන්න ඕන කියලා කියන්නේ? අපි ගත්තොත් වාරියලක්. එහෙම නැත්නම් වැවකින් ජලය එළියට යවන ඇලක්. මේ ඇල නිර්මාණය කිරීමේදී ඉංජිනේරු මූලධර්ම මත පදනම්ම ඊටාම සූක්ෂම ලෙස මේ ඇල නිර්මාණය කරන්න ඕනේ. ඔබ අහන්න පුළුවන් සර් වතුර බහින්න ඕනේ. එක පැත්තක් කුසලා එක පැත්තක් පාත් කරාම වතුර ගලාගෙන යනවනේ. ඒ ප්‍රකාශය වැරදි. ප්‍රමාණයකට වඩා බෑවුම තිබුණොත් ඉහළ තියෙන පස් සියල්ලම හොදාගෙන ගිහිල්ලා පිටුපස තියෙන වෙල්ල තනිකර මඩින් තෙත් වෙන්න පටන් ගන්නවා. ස්ටෝප් එකක් තිබුණ නැත්නම් වතුර ගලන්නේ එක තැන රැඳෙනවා. ඒ නිසා ඉහළ භූමියේ තිබෙන පස සෝදා නොයන නිවැරදි ප්‍රමාණයට ජලය ගලන කිසියම් ආනතියක් පවත්වා ගත යුතුයි. මෙන්න මේ ආනතිය හදන්නේ මට්ටම් ගැනීමෙන් මූල ධර්මයෙන් උස වෙනස ක්‍රමානුකූලව පාලනය කරන්න ඕනේ. පාරක් ගත්තාම ඔබ දැකලා ඇති පාරේ මැද මුදුන උස් වෙලා දෙපැත්ත පාත් වෙලා වතුර බහින්න පොඩි ආනතියක්. වංගුවක යනකොට වංගුවේ ඇතුල් පැත්ත පාතයි වංගුවේ පිටපැත්ත උසයි. වාහනේ සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා. එසේ නොවුනොත් වාහනය වංගුවෙන් පිටතට විසිවී යනවා. මෙන්න මේ වගේ අවස්ථා සඳහා තමයි මට්ටම් ගැනීමේ මූලධර්මය වැදගත් වන්නේ. මේ මට්ටම් ගැනීමේ මූලධර්මයේදී ඔබට මේ ප්‍රොෆයිල් පිච් එක පේනවා ඇති මැනීම් ක්‍රියාවලියක්. ඒ වගේම කණු තුනක් සහිත තෙපාවක් මත කිසියම් උපකරණයක් සවි කරලා ඒ උපකරණ ආශ්‍රයෙන් තමයි මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. දැන් අපි මෙතෙන් සිට අධ්‍යයනය කරමු කුමක්ද මේ ක්‍රියාවලිය. ඔබ පාරේ යනකොට සුදු පැහැති, නිල් පැහැති, රතු පැහැති හෙල්මට් දාගත්ත කිසියම් කොට්ටාසයක් පාරක් ලෙවල් කරනවා දැකලා ඇති. ලෙවල් කරනවා, මට්ටම් කරනවා. කුමක්ද මෙහි තිබෙන ගණිතමය සම්බන්ධතාවය? මොකද්ද මේ උපකරණය තුලින් සිදුවන්නේ? අපි මෙතෙන් සිට බලමු. මට්ටම් ගැනීම ලෙවලින්. තලමිතික මැනුමකදී සෑම විටම පොළව තිරස් තලයක් ලෙස සලකනු ලැබේ. ඒත් සත්‍ය වශයෙන්ම භූමිය තිරස් තලයක් වෙන්නේ නැහැ. තිරස් තලයක් වෙන්නේ නැහැ. කර්ව් එකක්, වක්‍රාකාර බවක් තිබෙනවා. නොයෙකුත් භූ ලක්ෂණ පොළව මත පිහිටයි. තිරස් තලයට සාපේක්ෂව මෙම එක් ලක්ෂණ වල පිහිටීම සෙවීමේදී එම ලක්ෂවල සාපේක්ෂව මට්ටම් වෙනස දැක්වීම
සිදු කළ හැකි නම් එය වඩා වැදගත් වේ. තලමේසයක් ලෙස සලකා දැන් ඔන්න මට්ටම පරීක්ෂා කරනවා. කිසියම් ලක්ෂයකට සාපේක්ෂව කිසියම් ලක්ෂයක් කොපමණ උසින් තිබෙනවාද? කිසියම් ලක්ෂයකට සාපේක්ෂව කොපමණ ගැඹුරකින් තිබෙනවාද? සාපේක්ෂවයි. සාපේක්ෂයි කියන වචනේ ඉතා වැදගත් වාක්‍යයක්. සාපේක්ෂයි. අපි හැමදේම සාපේක්ෂයි. උස දුර කාලය බර සාපේක්ෂයි. සාපේක්ෂතාවාදය කියලා බහලා ඇති. නිසා මේ ඉංජිනේරින් වල මැතමැටික්ස් වල භෞතික විද්‍යාවේ මේ සාපේක්ෂ කියන වචනේ බහුල වශයෙන් භාවිතා කරනවා. අපි මේ උස වෙනසත් කියන්නේ කිසියම් ලක්ෂයකට කිසියම් ස්ථානයකට කිසියම් රේඛාවකට සාපේක්ෂව තමයි උස වැඩි උස අඩුයි කියලා අපි ප්‍රකාශ කරන්නේ. අපි බලමු කුමක්ද සාපේක්ෂ පිහිටීම? කුමකට සාපේක්ෂවද අපි උස වැඩි උස අඩුයි කියලා ගන්නෙ? ගණිතමය සම්බන්ධතාවය ප්‍රායෝගිකව තේරුම් ගන්න උත්සාහ කරන්න. එනම් x සහ y තිරස්තලයක් මත තලමිතික මැනීම සිදු කරයි. xy තිරස්තලයක් මත ඔබ මේ වේදී ඉගෙනගෙන ඉන්නවා දරුවෝ මෙන්න මේ ආකාරයට පෘථිවිය ගත්තාම මේ පෘථිවියේ ඕනෑම තලයක් x සහ y කණ්ඩායම් වලින් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම ඊට ලම්බක වූ තලයක් මේ වගේ ලම්බක වූ තලයක් z අක්ෂයෙන් ප්‍රකාශ කරන්නත් පුළුවන්. xy තලය තිබෙනවා. ඒ තලයට ලම්බක වූ තලය z අක්ෂයෙන් ප්‍රකාශ කරනවා. z කියන්නේ උස. ඔබට කලින් කොටස් වල ඒ පරිච්ඡේදවලදී ඔබට දැක ගන්න ලැබුණා, අධ්‍යයනය කරන්න ලැබුණා total station එක. එහෙම නැත්නම් ස්ථානීය උපකරණය. තවත් නමකින් අපි ඒකට කියනවා පූර්ණමානය. පූර්ණමානයට පුළුවන් මේ ඕනෑම තැනක XYZ කණ්ඩායම් කියලා ලබා ගන්න. ලෝකේ ඕනෑම තැනක XYZ කණ්ඩායම් කියලා ලබා දෙන තාක්ෂණය GPS තාක්ෂණය. Global Position System. Global Position System එකෙන් ඕනෑම තැනක මේ පිහිටීම ලබා දුන්නාම ඊට සාපේක්ෂව total station ස්ථානීය උපකරණයෙන් ඊට සාපේක්ෂව ඕනෑම තැනක XYZ කණ්ඩායම් ලබා ගන්න පුළුවන්. නමුත් අපි මෙහිදී මට්ටම් ගැනීමේදී අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ Z එක, Z කණ්ඩායමය. උස වෙනස් වීම. එතන ඔබ අහන්න පුළුවන් හොඳ ප්‍රශ්නයක්. අපිට ස්ථානීය උපකරණයෙන් total station කියන යන්ත්‍රයෙන් උසම ඉන්න පුළුවන්ද? පුළුවන්. නමුත් නිර්වද්‍යතාවය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියටම වෙන්න උපකරණයක් විදියට මට්ටම් ගැනීමේ උපකරණය අපි හඳුන්වනවා. දැන් අපි දන්නවා මේ වෙද්දී උපකරණ වර්ග කිහිපයක්. EDM යන්ත්‍රය, electronic distance meter, දුර මැන්නා. තියඩලයිට්ටුව, කෝණ මැන්නා. ඒ වගේම ප්‍රිස්ම මාලිමාව, චුම්බක උතුරට සාපේක්ෂව දිගංශය මැන්නා. එක වගේ එක හා සමාන උපකරණ තෙපාවක් මත තමයි අටවන්නේ. EDM යන්ත්‍රය, තියඩලයිට්ටුව දෙකම එකතු කළා තවත් ෆීචර්ස් තවත් දේවල් ඇඩ් කරලා ස්ථානීය උපකරණය නිර්මාණය කරන total station එක. එයත් තෙපාවක් මත තමයි අටවන්නේ. මේ තුනටම වඩා වෙනස්කාරයක් සිදුවන මට්ටම් ගැනීම උපකරණය leveling instrument තමයි මේ උස වෙනස් වීමට අපි භාවිතා කරනු ලබන්නේ. රූපයේ දක්වා ඇති පරිදි සාමාන්‍ය බිම් මැනීම ක්‍රියාවලිය XY ලක්ෂාපේක්ෂව එම තලය මත සිදු කරනු ලැබේ. එහෙත් මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ලස්සන වාක්‍යයක්. බිම් මැනීම අපි දැන් කලින් කොටසේදී කතා කරපු බිම් මැනීම තලය XY තලය තමයි මේ බිම් මැනීම සිදු කරන්නේ. Z තලයක් ගැන කතා කරේ නෑ. ඒ නිසානේ කියන්නේ තිරසට ආනතව දන්වල දාන්න කියලා. ආනත නොවෙන්න දන්වල දාන්න කියලා. ආනත උනහම ප්‍රශ්නයක්. එතකොට උස අඩු වැඩි වෙනවනේ. එතනදී උස ගැන කතා කරන්නේ. උස ගැන අපි කතා කරන්නේ මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී එනම් සිරස්ත්‍රය කියමිනුම් ගැනීමේදී XY දෙකෙන්ම සැදුම් ලත් තලයට ලම්බක වන Z තලයක Z රේඛාවක් ඔස්සේ කරයි. තවත් ලෙසකින් ප්‍රකාශ කළහොත් XY තලයට සමාන්තරව තවත් තලයක් තෝරාගෙන එම තලයේ එක් එක් අතර පරතර මැන ගැනීම මට්ටම් ගැනීම ලෙසද හඳුන්වයි. මට්ටම් ගැනීම ලෙසද හඳුන්වයි.
මේ තිබෙන්නේ. ඔන්න ඔය තලය. වෙන තලයක්. Z එකක්. X තලය, Y තලය, Z තලය. Z තලයේ තමයි මේ අපි දැන් කටයුතු කිරීම සිදු කරන්නේ. උස වෙනස් වීම සිදු කරන්නේ. අපි තාම ක්‍රමානුකූලව Z තලයේ මේ අපි කතා කරන ක්‍රියාව දෙසට අවධානය යොමු කරමු. මට්ටම් ගැනීමේදී භාවිතා වන යෙදුම්. දැන් මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියත් කලින් සාකච්ඡාට භාජනය කරපු දන්වැල් මැනුමේ වගේ මේකටත් වෙනවා විශේෂිත පද. මේ ක්‍රියාදාමයේ හැඳින්වීම සඳහා භාවිතා කරන්නා වූ විශේෂිත පද. ඒකේ පළවන පදය තමයි සම්මත මට්ටම ඩේටම්. සම්මත මට්ටම ඩේටම් එක. මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරනු ලබන්නේ කිසියම් සම්මත කරගන්නා තිරස් තලයකට සාපේක්ෂවය. සම්මත කරගන්නා මේ කිසියම් සම්මත කරගන්නා ලද තිරස් තලයකට සාපේක්ෂව මේ තිරස් තලයක්. තිරස් තලයක්. සිරස් තලයක්. තිරස් තලයක්. මේ තලය පහළින් ඊට වඩා මේ තලය ඉහළින් මේ තලය මේ තලයක්. ෆ්ලැට් තලයක්. ඔබ හිතන්න මේ තලය සම්පූර්ණ වීදුරුවක් තබනවායි කියලා. මේ තලය අන්න ඒ තලය. තලය. ඒ තලය පාත් වෙන්න පුළුවන්. මට වඩා ඉහළින් තිබෙන්න පුළුවන්. මට වඩා පහළින් තිබෙන්න පුළුවන්. තිරස් තලය. තිරස් තලය. මේ තිරස් තලයට සාපේක්ෂව උස වැඩි. මේ තිරස් තලයට සාපේක්ෂව උස අඩුයි. උස අඩු වෙනවා. උස වැඩි වෙනවා. සාපේක්ෂව ගණනය කරනවා. උදාහරණයක් ලෙස පහත රූපයේ පරිදි බිම්බැනුම් විද්‍යාවේදී මධ්‍යන මුහුදු මට්ටම mean sea level MSL සම්මත මට්ටමක් ලෙස සලකනවා. මොකද්ද මේ මධ්‍යන මුහුදු මට්ටම mean sea level කියලා කියන්නේ? දැන් අප ලංකාව වටේ මුහුද තිබෙනවනේ. මුළු ලෝකේ වටේ මුහුද සහිත මේ ගොඩබිම ඔබේ නිවසේ බිත්තියේ තනිකර ෆ්ලැට් තලයකට හදලා තිබෙනවනේ. අර ගෝලාකාර ලෝකසිතියම ලෝකය තනිකර කොලයකට ෆ්ලැට් කරලා බිත්තිය අලවලා තිබෙනවා. නැත්තම් මේසය මත තිබෙනවා. නමුත් අපි ප්‍රදර්ශනවලට ඒ වගේ සිතියමක් අරගෙන අන්න අපි නිර්මාණය කරනවා මැටියෙන් කදු තියෙන තැන් උස්සලා මුහුද තිබෙන තැන පාත් කරලා හදනවා. අන උස වෙනස් වීම ඒ සිතියමට ත්‍රිමාණ වැඩ් කළා. එහිදී මුහුද වටේම ලෙවල් එක මුහුදලාක ලෝකේ තියෙන මුහුදේ ලෙවල් එක 0යි කියලා සලකනවා. 0ට සාපේක්ෂව මුහුදට සාපේක්ෂව මීටරයක් උසින් මුහුදට සාපේක්ෂව මීටර 2ක් උසින් මුහුදට සාපේක්ෂව මීටර 40ක් ඉහළින් අදාළ නගරයේ තිබෙනවා. මුහුදට සාපේක්ෂව මීටර 90ක් ඉහළින් අර නගරයේ තියෙනවා. මුහුදට සාපේක්ෂව මීටර 200 ගාණක් ඉහළින් අසවල් කන්ද පිහිටා තිබෙනවා. මුහුදට සාපේක්ෂව මීටර 200ක් යටින් කිසියම් ආගාධයක් මුහුදේ ගැඹුරු පතුලක් පිහිටා තිබෙනවා කියලා අපි සාපේක්ෂව ප්‍රකාශ කරනවා. හොඳම සාපේක්ෂ පිහිටීම හොඳම සාපේක්ෂ මේ තලය ලෙස මධ්‍යන මුහුදු මට්ටම ගන්නවා. මධ්‍යනයි. මධ්‍ය නගයක් ගන්නවා. මුහුදු මට්ටම 0යි කියලා සලකනවා. MSL mean sea level. mean sea level. බොහෝ විට මෙය ප්‍රකාශ කරන්නේ 0.000 0.000 මීටර වලින්. මීටරයක් ඉහළට ගියාම 1.000 මීටර. මේ 0 මීටර. එතන අපි ආසන්න මිලිමීටරයට මේ ප්‍රකාශ කරන්න පුළුවන්. මිලිමීටර ගානට ප්‍රකාශ කරන්න පුළුවන්. දශම ස්ථාන 3කට ප්‍රකාශ කරනවා. ඊටම වැදගත්. දශම ස්ථාන 3කට තමයි ප්‍රකාශ කරන්නේ. මිලිමීටරය පව අපිට කියවන්න පුළුවන්. මිලිමීටරයක් පොඩි වෙනසක් මිලිමීටරයක් ඉස්සෙනවා මිලිමීටරයක් පාත් වෙනවා සම්මත මට්ටමට තලයට සාපේක්ෂව. දැන් ඔබට මේ පේනවද? මෙන්න මධ්‍යන මුහුදු මට්ටම mean sea level. එතනින් උඩ එතනින් පහළ. මේක අපි ගන්නවා 0.0 m කියලා. මීටර මෙය MSL ලෙස ප්‍රකාශ කළ හැකි. mean sea level.
කඳු මුදුන බොහෝ අවස්ථාවලදී මේ පිහිටා තිබෙන කඳු මුදුන මීටර 40යි 275කින් පිහිටා තිබෙන්න පුළුවන්. මීටර 40කුත් තවත් මිලිමීටර 275කිනුත් ඉහළින් පිහිටා තිබෙන්න පුළුවන්. මෙන්න මේ කිසියම් ස්ථානය මේ පතුලේ තිබෙන ස්ථානය ගැන කතා කරාම තියෙන්න පුළුවන් ඍණ 55යි 325කින් මීටර දුරින් පිහිටා තිබෙන්න පුළුවන්. MSL එකේ ඉඳලා 55යි 325. මේ ඔක්කොම අපි ක්‍රියාකාරකම් කරන්නේ පෘථුවිය තලයක්සේ සලකා වක්‍රාකාර බව නොසලකා. අපේ විෂය නිර්දේශයේ අප ගණනය කිරීම සහ අපිට අධ්‍යයනය කටයුතු කරන්න තිබෙන්නේ පෘථුවියේ වක්‍රාකාර බව නොසලකා. නමුත් ඉහළ මැනුම් විද්‍යාවට යනකොට මෙයට උසස් ගණිතය භාවිතා කරමින් පෘථුවියේ වක්‍රාකාර බවද සලකා විශේෂ ගණනය කිරීම ඉගෙන ගන්න තිබෙනවා. ඒ සඳහා ඔබගේ දැනුම් පරිපතය සීමාව ඔබගේ ගණිතමය හැකියාවන් ගණිතමය භාවිතයන් මදි. ඉදිරි අනාගතයේදී ඔබ මේ වගේ දේවල් ඔස්සේ උසස් ගණිතය හදාරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සම්මත මට්ටම් තලය පහත රූපයේ පරිදි සම්මත කරගන්නා ලද මට්ටමක් කරහා යන කිසියම් තලයක් සම්මත මට්ටම් තලයක් ලෙස දැක්විය හැකිය. එනම් මෙය ගුරුත්වයට ලම්බක වූ තලයකි. ගුරුත්වයට ලම්බක වූ තලයකි. උදාහරණයක් ලෙස නිසල විලක මතුපිට පෘෂ්ඨය සම්මත මට්ටම් තලයකි. මොන කිසියම් සම්මත මට්ටම් තලයක්. මෙතනින් ආරම්භ කරනුයේ සම්මත මට්ටම් තලයකට සාපේක්ෂව කරන ලද මැනුමක් ලෙස දැක්විය හැකිය. අපි පෘථිවි පෘෂ්ඨය ගත්තාම මේ පෘථිවි පෘෂ්ඨයට ගුරුත්වයට ලම්බක තලයක් නිර්මාණය කරගන්න. මේ ලම්බක තලයට සාපේක්ෂව තමයි අපි සියලු ගණනය කිරීම කරන්නේ. මේ ලම්බක තලයට සාපේක්ෂව තමයි ගණනය කිරීම කරන්නේ. ගුරුත්වය පහළට ක්‍රියාත්මක කරන එයට ලම්බක තලයක්. සම්මත මට්ටම datum surface. දැන් මේ තිබෙන්නේ මොකද්ද? මේ gravity එක මේ ගුරුත්ව තලය මේ ඔක ගිහිල්ලා කේන්ද්‍රය හමු වෙනවා. පෘථිවි කේන්ද්‍රය හමු වෙනවා. මේ කේන්ද්‍රය මෙයාට හරියටම ලම්බක තලයක් මේ අපිට මෙතනින් හදාගන්න පුළුවන්, මෙතනින් හදාගන්න පුළුවන්. නමුත් අපි මතක තබා ගන්න මේ පෘථිවියේ ගෝලාකාර බව අපට ප්‍රශ්නයක්. මේ ගෝලාකාර බව ඉවත් කරනවා මේ තල පෘෂ්ඨයක් ලෙස සැලකීමෙන්. මේ තල පෘෂ්ඨයක් ලෙස සැලකීමෙන් මේ පෘථිවියේ ගෝලාකාර බව ඉවත් කරනවා. ඒ තලයට සාපේක්ෂව තමයි අපි මේ සියලු මැනීම් කටයුතු කරන්න යන්නේ. අපි දැන් බලමු මේ තලයට සාපේක්ෂව කොහොමද මැනීමක් කරන්නේ? මොකද්ද මෙහි මූල ධර්මය කියලා. දැන් මේ මට්ටම් තලය හදාගන්නේ අපි මට්ටම් උපකරණයෙන් level instrument එකෙන්. ඔබ දන්නවා දැනටමත් තෙපාව මත අටවා මේ තිබෙන්නේ. තෙපාව මත අටවනවා, අටවලා හදාගන්නවා මෙන්න මෙහෙම තලයක්. දැන් සමහර අයගේ උස වෙනස්නේ. උස අඩු වැඩි වෙනවනේ. උස වැඩි අඩු වෙනකොට ඔය මට්ටම් තලය ඉස්සෙනවා පාත් වෙනවා. ඉස්සෙනවා පාත් වෙනවා. ඔය තලයට සාපේක්ෂව තමයි අපි මේ ගණනය කිරීම සිදු කරන්නේ. ඔය තලයට සාපේක්ෂව තමයි අපි මේ ගණනය කිරීම සිදු කරන්නේ. දැන් අපි බලමු මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව. සම්මත මට්ටම් රේඛාව. මෙසේ සම්මත කරගන්නා ලද තලයක් මත පිහිටන ඕනෑම ලක්ෂ දෙකක් යා කරමින් අනු ලබන රේඛාවක් මට්ටම් රේඛාවක් ලෙස හැඳින්වේ. මට්ටම් රේඛාවක් ලෙස හැඳින්වේ. සම්මත මට්ටම් රේඛාවක් ලෙස හඳුන්වනවා. පිල් ලකුණ. මේ පිල් ලකුණ පිළිබඳව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතුයි. ඒ කුමක්ද? දැන් අපි MSL එක දන්නවනේ බිඳුවයි කියලා පුතේ. මේ බිඳුවට සාපේක්ෂව පෘථුවිය මත ඕනෑම ලක්ෂයක උස මේ පිල් ලකුණේ සඳහන් කරනවා. පෘථුවිය මත ඕනෑම ලක්ෂයක උස මේ පිල් ලකුණෙන් සඳහන් කරනවා. මේ සඳහා භාවිතා කරන තාක්ෂණය GPS තාක්ෂණය.
GPS තාක්ෂණයෙන් අපිට පුළුවන් වෙනවා ඕනෑම ලක්ෂයක උස මුහුදු මට්ටම MSL එකට සාපේක්ෂව ප්‍රකාශ කරන්න. එසේ ස්ථානගත කරන මේ පිල් ලකුණ කොන්ක්‍රීට් වැනි වෙනස් නොවන ස්ථීර ඉදිකිරීමක් කරලා එය මත යකඩ ඇණයක් කම්බි ඇණයක් වගේ දෙයක් සලකුණු කරලා එය මත ලෙවල් එක එය මත මට්ටම මේ අගයයි ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයක් තමයි මේ පිල් ලකුණකින් අපි අදහස් කරන්නේ. සම්මත මට්ටම් තලයකට සාපේක්ෂව උස නිශ්චිතවම දන්නා ලක්ෂයක් පිල් ලකුණක්. එහෙම නැත්නම් බෙන්ච්මාර්ක් එකක්. අපි මේක කෙටියෙන් කියනවා BM එකක් කියලා. බෙන්ච්මාර්ක් පිල් ලකුණක්. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ සහ අවසන් කළ යුත්තේ පිල් ලකුණකිනි. දැන් අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් කරගෙන යනවා. දැන් ඔබට තාම අදහසක් නැහැ මේ කුමක්ද මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ. හොඳින් මතක තියාගන්න දුවේ පුතේ පිල් ලකුණකින් ආරම්භ කරමින් තමයි අපි අවසානය දක්වා මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එමෙන්ම රටක් සඳහා භූමි තලය මත විවිධ ස්ථානවල විශේෂයෙන්ම කඳු මුඳුන්වල මෙම පිල් ලකුණු පිහිටුවා ඇත. පිල් ලකුණු පිහිටුවා තිබෙනවා. ඔබ දැකලා ඇති විශේෂයෙන් දුම්රිය ස්ථාන ලංකාවේ වල බෝඩ් එක ගහලා තියෙනවා MSL එක. mean sea level එකේ සිට කොච්චර උසකින් මේ දුම්රිය ස්ථාන පිහිටවා තිබෙනවාද? මේ සඳහා මම කලින් කියව පරිදි භාවිතා කරන්නේ GPS තාක්ෂණය. මෙම ස්ථානවල උස ගණනය කිරීම සඳහා ජායා රේඛන මිතික ක්‍රමය ෆොටෝග්‍රැමැටික් මෙතඩ් එක භාවිතා කරනවා. ගණිත ක්‍රමයක්. ජායා රේඛන මිතික ක්‍රමය භාවිතයෙන් මේ GPS තාක්ෂණය යොදාගෙන මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් පිහිටනවාද කියලා ගණනය කරලා ඒ ස්ථානයේ පිහිටවනවා බෙන්ච්මාර්ක් එකක්. බෙන්ච්මාර්ක් එකක් පිහිටවනවා. ඒ අපිට මෙන්න මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්. දැන් පුතේ මේ තියෙනවා මුහුදු මට්ටම. මෙන්න මුහුදු මට්ටම. MSL එක 0.0.0 මීටර. GPS තාක්ෂණය භාවිතා කරමින් ජායාරේඛන මිතිය ක්‍රමය භාවිතා කරමින් මෙන්න පිහිටවනවා පොළව මත කිසියම් ස්ථානයක ලක්ෂයක්. මේ ලක්ෂය බොහෝ වෙලාවට කම්බි ඇණයක් වගේ දෙයක් කොන්ක්‍රීට් ඇණයක් වගේ දෙයක් සටහන් කරලා මෙන්න මෙතන උස ප්‍රමාණය සඳහන් කරනවා 102.5.0 මීටර කියලා. කියන්නේ මුහුදු මට්ටමේ සිට මේ ලක්ෂයට උස කොච්චරක් තියෙනවා කියලා කියනවද? මෙන්න මේ උස වෙනස තමයි 102.500 කියලා කියන්නේ. 102.500 කියලා කියන්නේ. මෙන්න මේ උසට මේ අදාළ ලක්ෂයේ උසට අපි කියනවා රිඩියුස් ලෙවල් එක කියලා කියනවා. මේ උපකරණයේ උපාංගය බෙන්ච්මාර්ක් එක. මුහුදු මට්ටමේ සිට උස අදාළ උස ප්‍රමාණයට අපි කියනවා රිඩියුස් ලෙවල්. එහෙම නැත්නම් ඌනත මට්ටම. reduced level කියලා කියනවා. ඌනත මට්ටම. මෙන්න මේ GPS තාක්ෂණයෙන් ජායාරේඛන මෙති ක්‍රමයෙන් පිහිටුවා ගන්න මේ බෙන්ච්මාර්ක් එක භාවිතා කරමින් අපිට ඕනෑම තැනක තවත් පිහිටුවා ගන්න පුළුවන් TBM එකක්. TBM එකක්. benchmark TBM. benchmark temporary benchmark. తాවකාලික පිල් ලකුණක්. 102.500 උස වෙනසට සාපේක්ෂව මට්ටම් ගැනීමේ උපකරණය යොදා ගනිමින්.
අපි දැන් කතා කරන්නේ මට්ටම් ගැනීම උපකරණයනේ. මට්ටම් ගැනීම උපකරණයෙන් අපිට හැකියාව තිබෙනවා අන්න ඒ වගේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් විශාල ප්‍රමාණයක් කැමති තැනක ලකුණු කරගන්න. මෙයා පදනම් කරගනිමින් තමයි යන්නේ. මෙයා ගන්න එකවරම මුහුදු මට්ටමේ ඉඳලා 102ක් මීටර උසින් එය පිහිටවන්න GPS තාක්ෂණයයි ජයරැකෙන ක්‍රමය අවශ්‍යයි. එයට සාපේක්ෂව තමයි ටෙම්පරරි බෙන්ච්මාර්ක් TBM එක පිහිටුවා ගනු ලබන්නේ. తాවකාලික පිල් ලකුණ ටෙම්පරරි බෙන්ච්මාර්ක්. එහෙම නැත්නම් අපි මේකට කියනවා TBM කියලා. TBM කියලා කියනවා. සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂයට සාපේක්ෂව වෙනත් ස්ථානයක සිරස් උස එනම් මට්ටම වෙනස සටහන් කර තබයි නම් එය එවැනි ස්ථානයක් తాවකාලික පිල් ලකුණක් ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක් ලෙස හඳුන්වනවා. ඕනෑම මට්ටම් ක්‍රියාවලියක් පිල් ලකුණකින් ආරම්භ කර පිල් ලකුණකින්ම අවසන් කළ යුතුවත් අදාළ මට්ටම් ගන්නා ස්ථානය හෝ ප්‍රදේශයේ ආසන්නයේ පිල් ලකුණක් නැති විටදී මෙවැනි తాවකාලික පිල් ලකුණක් යොදා ගනු ලබනවා. දැන් අපි ඔබට කිව්වනේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ පිල් ලකුණකින් පටන්ගෙන අවසන් කළ යුත්තේ පිල් ලකුණකින් කියලා. හැම තැනකම පිල් ලකුණක් දාන්න බෑ. පිල් ලකුණක් දාන්න කිසියම් කාලයක් වියදමක් ගත වෙනවා. ඊට සාපේක්ෂව తాවකාලික පිල් ලකුණක් මට්ටම් උපකරණයේ භාවිතයෙන් සකස් කරගත හැකියි. අන්න ඒ తాවකාලික පිල් ලකුණෙන් අපිට මේ ක්‍රියාවලිය ආරම්භ කිරීම හෝ අවසන් කිරීමක් කිරීමට හැකියි. සාමාන්‍යයෙන් తాවකාලික පිල් ලකුණක උස සම්මත මුහුදු මට්ටමේ සිට අනිවාර්ය නැත. දැන් අපි ඔබට කිව්වේ සම්මත මුහුදු මට්ටමේ ඉඳලා ගන්න කියලානේ. නමුත් తాවකාලික පිල් ලකුණු එහෙම මුහුදු මට්ටමේ නැතුව විවිධාකාර අවශ්‍යතා සඳහාත් අපි භාවිතා කරනවා. මේ පිළිබඳව දැන් ඔබට අදහසක් නැහැ. දැනට ඔබ මතක තබා ගන්න తాවකාලික පිල් ලකුණක් පිල් ලකුණකට සාපේක්ෂව තියෙනවා කියලා දැනට මතක තබා ගන්න. මම తాවකාලික පිල් ලකුණක් ඉදිරියේදී ගණිතමය සුළු කිරීමක් සමගම తాවකාලික පිල් ලකුණකට මුහුදු මට්ටමේ සිට උසම අවශ්‍ය නැහැ කියන සංකල්පය ඔබට පැහැදිලි කරන්නම්. මේ ක්‍රියාවලියේදී අපිට ගණන් හදන්න තියෙනවා. සුළු කරන්න තියෙනවා. මේවා සියල්ලම ඔබට කළ හැකියි. නමුත් මේකේ අපහසුතාවය මෙයාගේ ඇත්තටම සිදුවන ක්‍රියාවලිය. මේ තුල අන්තර්ගත ගණිතමය ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීම තමයි ප්‍රශ්නේ වෙන්නේ. මේ ක්‍රියාවලිය පැහැදිලි කර ගැනීම සඳහා ඔබ මේ කතා කරන වචනයක් පාසා අර්ථ දැක්වීම වචනයක් පාසා අවබෝධ කරගෙන එතනින් එහාට මේ හා සම්බන්ධ ගණිත සුළු කිරීම කරද්දී තමයි ඔබට මෙහි ක්‍රියාකාරීත්වය මේ හැසිරීම ප්‍රායෝගික භාවිතය අවබෝධ වෙන්න පටන් ගන්නෙ. ඒ නිසා මේ ඉගෙන ගන්න දරුවන් විශේෂිත වූ පාඩමක් ඉන්ජිනියරිං ටෙක්නොලොජි වල විශේෂිත වූ පාඩමකට තමයි මේ අපි ඔබ සමග එකතු වෙලා තිබෙන්නේ. නැවතත් සිහියෙන් අවධානය යොදව අසාගෙන සිටින්න. මොකද්ද මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය කියලා කියන්නේ? අපි මේ ගණනය කිරීම කරලා මට්ටම් උපකරණය ගැන කතා කරන්න කලින් මා ඔබව රැගෙන යනවා තවත් වෙනත් ක්‍රමවේදයකට. ඒ තමයි මට්ටම් උපකරණය එන්න කලින් අපිට තිබෙනවා උපකරණයක් වෝටර් ලෙවල් එකේ එහෙම නැත්නම් වතුර බටය. මේෂන් බාසුන්යා භාවිතා කරන වතුර බටය. මේ වතුර බටේනොත් අපි මට්ටම් ගැනීමේ උපකරණයට සමාන ක්‍රියාවක් සිදු කරනවා. අපි බලමු දැන් කුමක්ද? මේෂන් බාස්වරයා වෝටර් ලෙවල් එකේ එහෙම නැත්නම් වතුර බටය භාවිතා කරමින් කුමක්ද මේ සිදු කරන ක්‍රියාවලිය කියලා. අපි මෙතනින් පාඩමට අවතීර්ණ වෙමු. වතුර බටය එහෙම නැත්නම් වෝටර් ලෙවල්. දුවේ පුතේ ඔබේ නිබන්ධනයේ මේ ටික print වී නැති වුවහත් අමතර දත්තයක් ලෙස මෙය සටහන් කර තබා ගැනීම අනිවාර්ය වටිනවා කියලා මා හිතනවා. වෝටර් ලෙවල් එක වතුර බටය සකස් කරගන්නේ කුඩා විනිවිද පෙනෙන
රබර් ප්ලාස්ටික් වැනි යම බටයකින් කිසිදු නැවීමක් සිදුරු වීමක් තිබෙන්න බෑ. ඒට සම්පූර්ණයෙන්ම වායු බුබුලු නැතුව පුරවා ගන්නවා පිරිසිදු ජලය. මේ පිරිසිදු ජලය පුරවා ගත්තාම මෙන්න මේ විදිහට තිබෙන වතුර බටයට මේ තිබෙන වතුර බටයේ ඉහළ ස්ථානයකදී මෙන්න මේ දෙකරවල දෙක එකට ලං කරගත්තාම මේ වතුර ලෙවල් එක එක හා සමාන විය යුතුයි. මෙන්න මේ මූල ධර්මය මත පදනම තමයි මේසන් බාස්ුනේහි මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එතකොට මේ නිර්මාණය වෙන්නේ මොකද්ද? ඩේටම් එකක්. එහෙම නැත්නම් සම්මත මට්ටමක්. සම්මත මට්ටම් තරයක්. එකම සමානයි ලෙවල් එක. අපි ගත්තාම ජල පෘෂ්ඨයක වතුර ලෙවල් එක සමානයිනේ. ඒ මූල ධර්මයව තමයි මෙතනත් තිබෙන්නේ. මේ ස්ථානයේ ලෙවල් එක හරියටම හරියි. දැන් අපි මේක කුමක් කාර්යයක් සඳහාද භාවිතා කරන්නේ? අපි මෙන්න මෙහෙම ගමු. කණු දෙකක් තියෙනවා. මෙන්න පොළව තිබෙනවා. මේ පොළවේ කොන්ක්‍රීට් කුළුණක් තිබෙනවා. මේ පොළවේ කොන්ක්‍රීට් කුළුණක් තිබෙනවා. මේ කුළුණු දෙක යා කරමින් එක හා සමාන උසකට බැම්මක් බැඳීම සිදු කළ යුතුයි. ගඩොල් බැම්මක්. දෙපැත්තෙන් එකක්වත් පාත් වෙන්නේ නැතුව. මේ සඳහා මේෂන් බාසුන්වරයා කරන ක්‍රියාදාමය බලමු. මේ සඳහා දෙදෙනෙක් අවශ්‍යයි. මුලින්ම මේ වතුර බටය මේ කණුවේ ස්ථානගත කරලා ඉතිරි කෙළවර මෙහා පැත්තට අරන් යනවා. මෙන්න වතුර බටය. ඔහු මෙහි සටහනක් තබා ගන්නවා. මෙන්න මේ ගානට බැම්ම නැවැත්විය යුතුයි කියලා. ඔහු මේ ගානෙන් අල්ලගෙන ඇස තබා හරියටම මේ වතුර මට්ටම පරීක්ෂා කරනවා. වතුර ලෙවල් එක. ඒ වතුර ලෙවල් එක පරීක්ෂා කරාම ඔන්න ඔහම තමයි තිබෙන්නේ. ඔය තියෙන වතුර ලෙවල් එක. ඉන්පසු අනිත් පුද්ගලයාත් යොමු කරනවා අනෙක් පසට. යොමු කරලා මෙන්න මේ වතුර ලෙවල් එක තියෙන ස්ථානය ඇස තබා පරීක්ෂා කරන්න කියලා කියනවා. එයා සටහන් කර තබා ගත්තාම මේ ලෙවල් එකයි මේ ලෙවල් එකයි දෙකම එක සමානයි. වෙනසක් වෙන්නේ සම්මත මට්ටම. මෙයා මේ වතුර ලෙවල් එක පහළට දාද්දී ඒ සමගම මේ ලෙවල් එකත් සමානව පහළට යනවා. ජලයෙන් තමයි මේ කාර්ය කරන්නේ. ඕන සම්මත මට්ටම සකස් කරගත්ත විදිය. එය මේ කුළුණේ සටහන් කර තබා ගන්නවා. අර කුළුණේ සටහන් කර තබා ගන්නවා. සටහන් කර තබා ගනිමින් ඒ දෙක නූලකින් යා කරමින් අපට හැකියාව තිබෙනවා මෙන්න මේ ස්ථානය හරහා හරිම මට්ටමකට මේ ආකාරයකට ගඩොල් බැම්ම ඉදි කරන්න. ගඩොල් බැම්ම ඉදි කරන්න. ඔන්න සම්මත මට්ටමක් භාවිතා කරගන්න ලැබුවා වෝටර් ලෙවල් එකෙනුත්. මෙන්න මේ කාර්යම තමයි මට්ටම් ගැනීමේ උපකරණයේදීත් සිදුවන්නේ. වෝටර් ලෙවල් එකේ උස අඩු කර කර වැඩි කර කර සම්මත මට්ටම් තලයක් හදා ගන්නවා වගේම මට්ටම් ගැනීමේ උපකරණය භාවිතා කරමිනුත් ඒ සම්මත මට්ටම් තලය ගන්න පුළුවන්. මෙයාගේ අවාසි සහගත තත්ත්වයක් එනවා. ඒ තමයි මේ වතුර බටේ ඇඹරෙන්න පුළුවන්. මේ වතුර බටය හිල් වෙන්න පුළුවන්, නැවෙන්න පුළුවන්. එතකොට මේ ලෙවල් දෙක එකට එකතු වෙන්නේ නැහැ. එකක් එකකට වඩා උස් පාත් වෙන්න පුළුවන්. කාලයගේ ඇවෑමෙන් මේ වතුර බටේ අභ්‍යන්තරයේ කිසියම් වූ පාසි ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය එකතු වෙලා විනිවිද පෙනෙන්නේ නැති වෙන්න පුළුවන්. නිරන්තරයෙන් වතුර පුරවන්න ඕනේ. එහා මෙහා ගෙන යන්න අපහසුයි. අපි කියමු මීටර 50ක් ඈත ලක්ෂ 2ක
ලෙවල් එක සටහන් කර තබා ගන්න වෙනවයි කියලා. ඒ අවස්ථාවේදී එකවර මීටර 50ක දිග වතුර බටයක් භාවිතා කරන්න වෙනවා. මෙන්න මේ අපහසු කාරණා නිසා අපි අවධානය යොමු කරනවා ඊටත් වඩා තාක්ෂණික ක්‍රමයෙන් සම්පූර්ණ පරිපූර්ණ ඊටාම නිර්වද්‍ය මට්ටම් ගැනීමේ උපකරණය භාවිතයෙන් මේ ක්‍රියාව කරන ආකාරය සිදු කරන ආකාරය. මෙන්න මේ ගණිතමය ක්‍රියාව එහෙම නැත්නම් මේ සාමාන්‍ය ක්‍රියාදාමය භාවිතා කරමින් බොහෝ කුඩා ප්‍රමාණයේ නිවාසවල ඉදිකිරීම එක හා සමාන මට්ටමකට පවත්වා ගැනීමේ කාර්යය බාසුන්නේවරයාට මේෂන්වරයාට හැකියාව තිබෙනවා. බිත්ති මට්ටම එක හා සමානව නවත්තන්න. බිත්තියට ඉහළින් එනව නේද මුදුල්ලිය. මුදුල්ලිය හරි ලෙවල් එකේ නවත්තන්න ඕනේ. මුදුල්ලිය දෙක හරි ලෙවල් එකේ නවත්තන එක. ඔබගේ බාත්රූම් එකේ ටයිල් අල්ලද්දී ටයිල් ලෙවල් එක නිවැරදිව පවත්වා ගන්න. ගෙපල කපලා අත්තිවාරම නිර්මාණය කිරීමේදී කළුගල් අත්තිවාරම සෑම ස්ථානයක්ම එක හා සමාන ලෙවල් එකට පවත්වා ගන්නත් බාස්වරයා මේ ලෙවල් බටය නැමැති තාක්ෂණික ක්‍රමවේදය නිවැරදිව භාවිතා කරනවා. මේ වරදින්න බෑ. මේ භාවිතා කරන්න ප්‍රථමයෙන් ජලය පුරවා මේ වායු බුබුලු සියල්ලම ඉවත් කර මට්ටමක් ගැනීමට ප්‍රථම මේ බටේ දෙකලවර එකට ලං කරනවා. දෙකලවර එකට ලං කරලා බලනවා ලෙවල් එක සමානද කියලා. එක සමාන නම් පමණයි ඉදිරියට මැනීම කටයුතු සිදු කරන්නේ. එසේ නොමැතිනම් බටේ දෝෂයක්, බටේ ඇතුලේ අභ්‍යන්තරයේ වතුර වායු බූල හිර වෙලා තිබෙන්න පුළුවන්. බටේ ඇමරිලා තිබෙන්න පුළුවන්. බටේ පෑගිලා තියෙන්න පුළුවන්. බටේ සිදුරු වෙලා තිබෙන්න පුළුවන්. මේ වගේ දෝෂ සහගත තත්ත්වයක්. මෙතනදී වැදගත්කම තියෙන්නේ මේ මට්ටම ගන්න අපි භාවිතා කරන්නේ සම්මත මට්ටම් තලය. මේ තියෙන ඩේටම් එක. අන්න ඒ ඩේටම් එකක් නිර්මාණය කරගන්න. ලෙවල් උපකරණයේදීත් අපි කියූ පරිදි මෙවැනි සම්මත මට්ටමක් තමයි භාවිතා කරන්නේ. අපි බලමු කොහොමද මේ සම්මත මට්ටම භාවිතා කරන්න කියලා. මට්ටම් උපකරණය leveling instrument වෙළඳ පොලේ විවිධාකාර නාමයන් යටතේ විවිධාකාර හැඩයන් යටතේ විවිධාකාර වර්ණයෙන් මෙම උපකරණ ඉපදවා තිබෙනවා. ඉංජිනේරුමය කාර්යයන්, වාරි මාර්ග ඉදිකිරීම, මහා මාර්ග ඉදිකිරීම, ජල ආශ්‍රිත නිර්මාණයන් මෙවැනි දේවල් සඳහා බහුලව මේ භාවිතා කරන උපකරණය මෙන්න මේ හැඩති උපකරණයක්. leveling instrument මට්ටම් ගැනීම උපකරණය. නිවැරදිව සීරු මාරු කිරීමෙන් පසු උපකරණය ස්ථානගත කළ ලක්ෂයක් කරා යන තිරස්තලයේ ඇති වස්තුන් නිරීක්ෂණය කර හඳුනා ගැනීම උපකරණයක් මට්ටම් උපකරණයක් ලෙස හැඳින්වේ. සීරු මාරුවක් කරන්න. නිවැරදිව සීරු මාරු කිරීමෙන් පසු උපකරණය ස්ථානගත කළ ලක්ෂය හරහා යන තිරස්තලයේ ඇති වස්තුන් නිරීක්ෂණය කර හඳුනා ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා මේ තිබෙන්නේ දුරේක්ෂයක්. මේ තිබෙන්නේ දුරේක්ෂයක්. දැන් මේ පැත්ත පුතේ උපනෙත. ඇස තබන පැත්ත. ඇස තබා බලන්නේ. මේ ඇහැ තබලා බලනවා. ඇහැ තබලා බැලුවහම මේක දුරේක්ෂයක්. ඈත තිබෙන වස්තුවක් අපිට බලන්න පුළුවන්. එහා පැත්ත අවනත. අවනතින් බලන්නේ කුමක් දිහාද? අවනතින් දිහා බලන්නේ මේ මට්ටම් ගැනීමේ උපකරණයේ තිබෙන විශේෂිත කොටසක් leveling staff කියන එක. leveling staff. ඒ දෙස තමයි ඇස තබා බලන්නේ. leveling staff මට්ටම් රිට. මට්ටම් රිට මෙන්න මේ වගේ අපිට ඈත ඉඳලා අල්ල ගන්න පුළුවන්. ඈත සිට අල්ලන්න පුළුවන්. මට්ටම් රිටත් එක්ක සමපාත වෙන ඔය අක්ෂයේ මැද කොටස තමයි අපි කියවන්නේ. මේක ඇවිල්ලා මීටර කෝදුවක් වගේ. leveling staff එක. මම ඔබට පෙන්නන්නම් තව සුළු මොහොතකින්. මේ මිලිමීටර 5න් 5ට ක්‍රමාංකණය කරලා තියෙනවා. මේ උස මීටර 5ක්. මෙහි උස මීටර 5ක්. මීටර 5න් 5ක් උස ඇති මේ සෑම මිනුමක්ම මිලිමීටර 5න් 5 ක්‍රමාංකණය කරලා තියෙනවා.
1995 2000 2005 2010 3125 3130 3140 ආදී ලෙස අපට පාඨාංක ලබාගත හැකියි. මේ ඇස තබා බලද්දී මෙයාගේ පසුබිමෙන් මෙන්න මේ වෘත්තාකාර පසුබිමක් තමයි ලැබෙන්නේ රවුමක්. ඒ රවුමේ තිබෙනවා හරස් කෙඳි කියලා හඳුනන මෙන්න මේ වගේ කළු පාට කෙඳි හතරක්. ඔන්නම කෙඳි හතරක්. එයාට අපි කියනවා ක්‍රොස් හෙයර්ස්. ඒ ක්‍රොස් හෙයර්ස් වල මැද කෙන්දත් එක්ක මෙන්න මේ මැද පිහිටි කෙන්දත් එක්ක අපි සාකච්ඡාට භාජනය කරන ලෙවලින් ස්ටාෆ් එකේ පාඨාංකය සමපාත වෙද්දී ඒ පාඨාංකය තමයි අපි කියවා ගන්නෙ. මෙහි ප්‍රධාන කොටස් තුනක් තිබෙනවා. එකක් තමයි මේ මැෂින් එක. දෙවෙනි එක මේ තෙපාව, මේ අටවන තෙපාව. තුන්වෙනි උපකරණය තමයි මට්ටම් රිටර්. ඔන්න ඔය තුන භාවිතයෙන් තමයි මෙන්න මේ කාර්යය කරන්නේ. මේ උපකරණය පොළොව මත නොසෙල්මනේ සෙලවෙන්නේ නැතුව තෙපාව හිටවා තෙපාව මත මට්ටම් ගැනීමේ උපකරණය සම්බන්ධ කොට සීරු මාරු කරලා හදා ගන්නවා හරියටම මෙන්න මේ හරහා යන ලම්බක තලයක්. දැන් ඔබට පේනවද මෙන්න මේ තලය? මෙන්න මේ තලය ස්ක්‍රූප් යන වලින් මේතන ස්ක්‍රූප් යන තුනක් තිබෙනවා. මේ තියෙන පැහැදිලිව ස්ක්‍රූප් යන තුනක් වටේට තමයි තිබෙන්නේ. මේ වෘත්තාකාර කොටසක්. මෙතන එකයි මෙතන එකයි මෙතන එකයි. මේවා කරකවද්දි මේ තලය පොඩ එහාට මෙහාට ඇලවෙනවා. එතකොට මේ ගණනය කිරීම කරන්න බෑ. මේ අක්ෂය හරහා යන මෙන්න මේ මැද අක්ෂය හරහා යන vertical axis එක හරහා මෙන්න මෙහෙම අංශක 90ක් ඊටාම නිර්වද්‍යව අංශක කලා විකලා වලට හදාගන්න මේ ස්ක්‍රූප් කරකවනවා. ස්ක්‍රූප් කරකවලා මෙය හරියටම මේ vertical axis එකට ලම්බක වුණාද කියලා දැනගන්න මේ උපකරණයේ තියෙන කුඩා වායු බුබුලක්. ඒ වායු බුබුල මැදයට ගෙන එනවා. ඒ කරන ක්‍රමවේදය පිළිබඳව මා ඉස්සරහට සාකච්ඡා කරන්නම්. කරලා හදා ගන්න ඕන ලස්සන ලයින් එකක්. මේ ලයින් එක පේන්නේ ඒ ලයින් එක යන්නේ මෙන්න මේ හරහා තමයි යන්නේ. මැද හරහා යන්නේ. ඕක ගිහිලා තමයි අර ස්ටාෆ් එකේ මැදත් එක්ක සමපාත වන්නේ. ඔන්න ඔය පාඨාංකය ලබා ගන්නවා. ඔය පාඨාංකය ලබා ගන්න තමයි අපි පසුව ගණනය කිරීම සඳහා යන්නේ. ඔය පාඨාංගය ලබාගෙන පසුව තමයි අපි ගණනය කිරීම සඳහා යන්නේ. අපි බලමු කොහොමද වෙන්නේ කියලා. උපකරණය මට්ටම HOC height of instrument. මෙන්න මේකට අපි කියනවා HOC එක කියලා. HOC height of instrument HOI කියලා හඳුන්වනවා. HOC කියලා හඳුන්වනවා height of collimation height of instrument HOI එක height of instrument. උස පුද්ගලයෙක් මේක ඉස්සෙනවා කොට පුද්ගලයෙක් ගහනකොට HOC එක HOI එක පාත් වෙනවා. HOC HOI කියලා මේ වචන දෙකම භාවිතා කරනවා. උපකරණ මට්ටම. ඕන සම්මත මට්ටම් තලයක්. මේකට සාපේක්ෂව තමයි ගණනය කිරීම කරන්නේ. මට්ට උපකරණය පිහිට වූ පසු උපකරණය තුළින් පෙනෙන තිරස් තලය සිරස් රේඛීය උස උපකරණ උස මට්ටම ලෙස හඳුන්වයි. උපකරණ උස මට්ටම ලෙස හඳුන්වයි. දැන් අපි බලමු මෙන්න මේ උදාහරණය කෙරෙහි අවධානය යොමු කරමු. හොඳින් බලා ගන්න. මුහුද 100ක තිබෙනවා. මෙන්න මෙයාගේ MSL අගය 0.0.0. MSL අගය 0.0.0.
මෙන්න මෙතන TBM එකක් ස්ථානගත කරලා තිබෙනවා. මුහුදු මට්ටම ආසන්නයේ TBM එකක්. මෙයාගේ ඌනත උස මුහුදු මට්ටමේ සිට 2.5 මීටර උසින්. මුහුදු මට්ටමේ ඉඳලා කොපමණ උසකින්ද? මීටර 2කුත් 5.2 උසකින්. හොඳට බලා ගන්න. TBM එකක්. අපි ගමුකෝ බෙන්ච්මාර්ක් එකක් කියලා ගමුකෝ. බෙන්ච්මාර්ක් එකක් කියලා ගමු අපි. right. මෙය භාවිතා කරමින් දැන් එතකොට මේක ගන්න කොහොමද පුතේ? මොන තාක්ෂණය භාවිතා කරමින්ද? GPS තාක්ෂණය භාවිතා කරමින්. මේට ආසන්නයේම මට හදා ගන්න ඕනේ මේ විදිහට TBM එකක් නිර්මාණය කරගත්තා. මෙයාගේ උස වෙනස මට පරීක්ෂා කරන්න ඕනේ. 2.5 කියන මුහුදු මට්ටමේ සිට උසට වඩා ඉහළින් තිබෙනවාද පහළින් තිබෙනවාද? බැලුව බැලමට ඔබට පේනවා බෙන්ච්මාර්ක් එකට වඩා තරමක් ඉහළින් තමයි තිබෙන්නේ මේ. ඉහළින් තමයි තිබෙන්නේ. අපිට ඇහැ තබා බලන්න බැහැනේ මේ ගණන. මේට මට්ටම් උපකරණය භාවිතා කරමින් ඊටාම නිර්වද්‍යව ආසන්න මිලිමීටර 5ට මිලිමීටරයට එයාගේ උස වෙනස මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් තිබෙනවාද කියන කාරණාව අපිට බලන්න පුළුවන්. මේ සඳහා මම බෙන්ච්මාර්ක් එකටයි TBM එකටයි අතරමැදින් මට්ටම් ගැනීමේ උපකරණය ස්ථානගත කරගන්නවා. මට්ටම් ගැනීමේ උපකරණේ අඩංගු වෙන්නේ මොනවද? කොටස් 3යි. මෙන්න තෙපාව. ඔන්න තෙපාව. තෙපාව මත මට්ටම් ගැනීමේ උපකරණය අටවනවා. ඔය ආකාරයට අටවනවා. පැහැදිලිද? right. මේ මට්ටම් කරාට පස්සේ මෙය හරහා ලම්බක තලයට මේ ලම්බක තලයක් නිර්මාණය වෙනවා සම්මත මට්ටමක්. height of instrument උපකරණ උස කියලා කියනවා. එම මට්ටම් තලය මා ඔබට පෙන්නනවා රෝස පාට පැහැයෙන්. හොඳට බලා ගන්න ගණනය කිරීම. හරිනේ? ඔන්න සම්මත මට්ටම. තලයක් යනවා. ඒක පේනවා සම්මත මට්ටම් තලයක් තිබෙනවා කියලා උපකල්පනය කරනවා පේන්නේ. ඔය තලය දැන් මගේ උස ලෙවල් එකේ මගේ පපුව හා සමානව මෙන්න මෙහෙම තිබෙනවායි කියලා හිතන්න. දැන් ඊළඟට අපි භාවිතා කරනවා leveling staff එක මට්ටම් රිටර්න්. තෙපාව මට්ටම් උපකරණය මට්ටම් රිටර්න් කොටස් තුනක් තිබෙනවා. එක තෙපාව මට්ටම් උපකරණය තුන මට්ටම් රිටර්න්. මට්ටම් රිටර්න් ස්ථානගත කරනවා කළු පැහැයෙන් පෙන්වන්නම්. මෙන්න මේ ස්ථානයේ ස්ථානගත කරනවා. ස්ථානගත කරාම උපනෙත ඇස තබා අවනත දෙසින් බලනවා. මේක දුරේක්ෂයක්නේ. මේ දුරේක්ෂය ඇහැ තබලා එක හැක් වහලා ඇහැ තබලා හරියට ફોකස් කරලා ගත්තාම ඈතින් පෙහෙන මට්ටම් රිට පේනවා. මට්ටම් රිට පිළිබඳව මම පසුව කතා කරන්නම් තව සුළු මොහොතකින්. ඒකේ සමපාත වන පාඨාංකය මට ගන්න පුළුවන්. මීටර 5ක් උසයිනේ. 1000 ගණන් 2000 ගණන් සාමාන්‍ය 1000 ගණක් වගේ පේනවා. අපි හිතුව මේ පැත්තෙන් ඇස තබා බලද්දී මට පාඨාංකයක් පේනවා. මෙන්න මේ පාඨාංකය තමයි වැදගත් වන්නේ. 1235 ආසන්න මිලිමීටර 5ට කියවන්න පුළුවන්. 1235ක් පේනවා. ඔය අගය තමයි වැදගත් වන්නේ. ඔය අගය හරියටම ගන්න පුළුවන්. ටේප් එකක්නේ මීටර කෝදුවක්නේ. මීටර කෝදුවේ මේ ටෙලස්කෝප් එකෙන් බැලුවාම ටෙලස්කෝපයේ මධ්‍යක්ෂය කියලා සමපාත වෙන පාඨාංකය ගන්න පුළුවන්. ඕක කියවලා ගන්නවා. කියවන ක්‍රමයක් තිබෙනවා. එය මම පසුව සඳහන් කරන්නම්.
ඒ වගේ මේ උපකරණය හරවන අනිත් පැත්ත. අනිත් පැත්ත හරවලා මේ ලෙවලින් ස්ටාෆ් එක ආපහු තබනවා මෙන්න මේ ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකේ TBM එකේ. TBM එකේ තබලා එයාගේ පාඨාංකයත් මම ගන්නවා. එයාගේ පාඨාංකයත් ගන්නවා. එයාගේ පාඨාංකය උනා කියලා හිතන්න පුතේ 1130ක් පේන්න ගන්නවා. ඔන්න ඔය දත දෙක තමයි ගන්න. ඔය දත දෙක භාවිතා කරමින් මට TBM එකේ පාඨාංකය මුහුදු මට්ටමේ සිට කොපමණ උසකින් තිබෙනවාද කියලා අපිට ගණනය කරන්න පුළුවන්. දැන් මම ඊට කලින් මෙන්න මේ මුහුදු මට්ටමේ තලය තිබෙනවනේ. මේ තලය. මෙන්න මේ තලය මම පහලින් දික් කරනවා මෙහාට. පොළව මට්ටමින් හරහා යනවා කියලා හිතන්න. ඉන්පසුව ඔබට පේන්න ඕනේ මෙන්න මෙතන සිට මෙන්න මෙතෙන්ට උස ප්‍රමාණය කොච්චරක් වෙනවද? 2.520යි මේ උඩට. මේ මුහුදු මට්ටමේ තලයට මම උස්සලා ගත්තේ 2.520යි. මෙතන ඉඳලා මෙන්න මේ පේන පාඨාංකය අගයෙන් අදහස් කරන්නේ මෙන්න මේ උස ප්‍රමාණය 1235ක් වන බව. 1235ක් වන බව. එහෙමනම් මුහුදු මට්ටමේ සිට මෙන්න මේ HOC ලයින් එකට හෝ HOI මා HOC කියලා භාවිතා කරනවා height of instrument or height of collimation. HOC තියෙන එකට උස මට ගණනය කරන්න පුළුවන් පුතේ HOC එක සමාන වෙනවා. උපකරණ උස කියලා කියනවා. මුහුදු මට්ටමේ සිට උස 2520 එකතු කිරීම 1235 සුළු කරාම ලැබෙන උත්තරේ 5යි 5යි 7යි 3755යි 5යි 2යි 3යි 5යි 5යි 7යි 2යි 1යි 3යි 3755යි. දැන් මේ තියෙන HOC අගයම නේද මෙතනක් තිබෙන්නේ. මේ උසත් ඒකමනේ. 1130යි කියලා ගත්තේ මෙන්න මේ ටික. එහෙනම් මෙන්න මේ ප්‍රමාණය තමයි මුහුදු මට්ටමේ සිට TBM එකට තියෙන දුර ප්‍රමාණය. මුහුදු මට්ටමේ සිට TBM එකට තියෙන දුර ප්‍රමාණය. දැන් ජ්‍යාමිතියට අනුව අපිට තා පැහැදිලිවම ගණනය කරන්න පුළුවන් කොහොමද පුතේ? TBM අගය සමාන වෙනවා මේ උස ප්‍රමාණය HOC ගෙන් අඩු කරනවා 1130ක්. කාගෙන් අඩු කරනවද? HOC ගෙන් අඩු කරනවා 1130ක්. අඩු කරාම මට ලැබෙන්නේ TBM එක උස ප්‍රමාණය. අපි බලමු HOC අගය ලැබෙනවා 3755ක්. 3755ක් මෙයන් අඩු කරනවා 1130ක්. අඩු කරාම 5න් බිඳුවක් 5යි 5න් 3ක් 2යි 7න් එකක් 6යි 3න් එකක් 2යි 2625ක් මීටර කියලා ඒ TBM එකේ උස ලැබෙනවා. ඔකට අපි කියනවා reduce level එක කියලාත් කියනවා. මතක ඇතිනේ. මුහුදු මට්ටමේ සිට උස TBM එක කියලා හඳුන්වුවාට එයාගේ උස reduce level එක. දැන් ඔබට පැහැදිලිද 2520ට සාපේක්ෂව ඉහළින් තිබෙනවනේ. එයාගේ 2625යි ගණනය කිරීම සහිතව. මේ ක්‍රමය ඉතා වටිනා ක්‍රමයක්. ගණිතය. හොඳින් තේරුම් ගන්න. 2520 මෙතන ඉඳලා මෙතෙන්ට ඒකට මෙන්න මේ උස එකතු වුනහම HOC අගය ලැබෙනවා. මේ රේඛාවේ HOC අගය 2520 ධන 1235. උත්තරය ලැබෙනවා 3755ක් 5යි
5යි 7යි 2යි 1යි 3යි. මේ උසම තමයි මෙතන තියෙන්නත් ඕනේ. මේ සම්පූර්ණ උස HOC නම් ඒකෙන් මෙන්න මේ උස 1130 අඩු කරාම TBM මගේ ලැබෙනවා. 3755න් 1130 අඩු කරාම මට ලැබෙනවා පිළිතුරක් 2625ක් කියලා. මට පිළිතුරක් ලැබෙනවා 2625ක් කියලා. පැහැදිලි ඇති. දැන් මේ දැක්ම හෙවත් දක්නය සයිට් කියන වචනයට එමු. වැදගත් වාක්‍යයක්, වැදගත් වචනයක්. අපි මට්ටම් ගැනීමේ උපකරණයෙන් ඇස තබා ස්ටාෆ් එක දෙස බලනවා. ස්ටාෆ් එක කියලා කියන්නේ මට්ටම් රිටර්න්. ඒ ලබා ගන්නා පාඨාංකයන් ප්‍රධාන වශයෙන් කාණ්ඩ 3කට බෙදා දක්වනවා. පසු දැක්ම බෑක් සයිට්, පෙර දැක්ම ෆෝ සයිට්, අතරමැදි දැක්ම ඉන්ට් සයිට්. ඔබගේ නිබන්ධනයේ ලැබෙන දුවේ පුතේ ප්‍රින්ට් වී තිබෙන කාරණාවලට අමතර කාරණාමා මේ ස්ලයිඩ් තුල ලියවෙනවා. ඔබගේ වගකීමක් ඒවා ඉතා නිර්වද්‍යව අදාළ තැන්වල සටහන් කර තබා ගැනීම. දැන් මේ අපි කතාවට ලක් කරන දැක්මවල් 3 ස්ටාෆ් එක දෙස බලා කියවීමේදී ඒවට අගයන් කිහිපයක් දෙනවා. ඒවාගේ නම් තමයි බෑක් සයිට්, ෆෝ සයිට්, ඉන්ට් සයිට්. අපි බලමු කුමක්ද මේ බෑක් සයිට්, ෆෝ සයිට්, ඉන්ට් සයිට් කියලා කියන්නේ. මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියකදී අපිට ලෙවල් උපකරණය එකම ස්ථානයක තබන්න බෑ. අපි මේ උපකරණය තැනින් තැනට රැගෙන යන්න ඕන. රැගෙන ගොසින් තමයි මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. ඔබ නිකන් හිතන්න ඔබේ නිවස ඉස්සරහා බෙන්ච්මාර්ක් එකක් දාලා යනවා මැනුම් දෙපාර්තමේන්තුවෙන්. ඔබ මිනින්දෝරුවෙක්. ඔබට කියනවා ගෙවල් 10කට එහයින් මේ බෙන්ච්මාර්ක් එකේ උසට සාපේක්ෂව ටෙම්පරරි බෙන්ච්මාර්ක් එකක් ස්ථානගත කරලා දෙන්න කියලා. ඔබට ටෙම්පරරි බෙන්ච්මාර්ක් එක තියෙන තැනයි බෙන්ච්මාර්ක් එක තියෙන තැනයි හරි මැදින් ලෙවල් උපකරණය ගහන්න පුළුවන්ද? බෑ. නිවාස තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. වැට තාපමායින් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඔබට මේ කාර්යය කරන්න බෑ. ඒක මම මෙහෙම පැහැදිලි කරන්නම්. බලන්න. ඔබගේ පාරක් තියෙනවා කියලා හිතන්න මේ විදිහට. ඔබගේ නිවාසය තියෙන්නේ මේ ස්ථානයේ. ඔබගේ නිවාසය තියෙන මේ ස්ථානයේ. මේ ස්ථානයේ තමයි බෙන්ච්මාර්ක් එක තියෙන්නේ. ඔබ ස්ථානගත කළ යුත්තේ බෙන්ච්මාර්ක් TBM එක මෙන්න මේ ස්ථානයේ. මේ ඔක්කොම ගෙවල් තිබෙන්නේ. මේ ගෙවල්. මේ රෝඩ්. මේ රෝඩ් එක. රෝඩ්. එහෙමනම් එකවර ගහන්න බැහැනේ. එහෙමනම් මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී උපකරණය තැන් කිහිපයක අටවන්න වෙනවා. අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ යුත්තේ බෙන්ච්මාර්ක් එකකින් ආරම්භ කරලා එක්ක බෙන්ච්මාර්ක් එකකින් නැත්නම් TBM එකකින් අවසන් කළ යුතුයි. ඒකනේ අපි ඉගෙන ගත්ත સિદ્ધාන්තය. දැන් මෙන්න මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී අර TBM ඈතින් තිබෙන TBM එකේ ඌනත උස සොයන්න කොහොමද මේ ගණිතමය ක්‍රියාදාමය භාවිතා කරන්න කියලා අපි සාකච්ඡාවට භාජනය කරමු. එහිදී උපකරණය තැන් කිහිපයක ගහන්න වෙනවා. උපකරණ ඉස්සල්ලාම රතු පාටෙන් දක්වන්නම් මෙන්න මේ විදිහට. මෙන්න මේ ස්ථානයේ උපකරණය ගහන්න වෙනවා. ආපහු මේ ස්ථානයේ උපකරණය ගහන්න වෙනවා. මේ ස්ථානයේ උපකරණය වගේ තැන් කිහිපයක ගහන්න වෙනවා. ගහලා මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය මේ මෙතනින් මෙතෙන්ට
මෙතනින් මෙතෙන්ට මෙතනින් මෙතෙන්ට මෙතනින් මෙතෙන්ට රැගෙන යන්න වෙනවා. උපකරණ ස්ථාන කීයක් ගැහුවද? 3ක ගැහුවා. දැන් මම එන්න ඒ ක්‍රියාවලිය සරල සටහනක ඔබට ඇඳ දක්වනවා. ඒ ක්‍රියාවලිය සරල සටහනක ඇඳ දක්වනවා. හොඳින් බලන්න. මෙන්න පොළව මට්ටම් ගැනීම උපකරණය මම කළු පැහැයෙන් පෙන්වන්නම්. මෙන්න මෙතන තිබෙනවා අපි කතා කරපු benchmark එක. උපකරණය ගැහුව ගමන් මෙතන නිර්මාණය වෙනවා HOC එකක්. HOC 1 කියලා ගමු. height of collimation. මෙන්න මෙතන පාඨාංකයක් ලබා ගන්නවා. ආපහු මෙතන පාඨාංකයක් ලබා ගන්නවා. මෙතන පාඨාංකයක් ලබා ගන්නවා. මම පසුව පැහැදිලි කරන්නම් ඔබට. හොඳින් බලා ගන්න මම කරන ක්‍රියාදාමය කොහොමද මේ කරන්න කියලා. right. ඔන්න ඔය කරපු ක්‍රියාදාමය මම තනි සටහනක ඇඳා. පළමුව මෙයා උපකරණය මේ ස්ථානයේ ගහලා benchmark එක මත ස්ථානය තිබෙනවා මේ. bench එක මත. තියලා මෙයා පාඨාංකයක් ගන්නවා. මේ පැත්තෙන් පාඨාංකයක් ගන්නවා. ඊට පස්සේ මෙයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ කොහේ හෝ තැනක කාගේ හරි ගෙදරක ලෙවල් එකක් පරීක්ෂා කරන්න. කියනවා අපේ ගෙදර ලෙවල් එක චෙක් කරලා දෙන්න කියලා. මම ඒ ස්ථානය හඳුනනවා කැපිටල් A කියලා. අන්න ඒ ස්ථානයේ ලෙවල් එකත් එයා පරීක්ෂා කරන්න ගන්නවා. පසුව ගණනය කිරීම වලට යමු. ඒ ස්ථානයේ. ඊට පස්සේ දැන් උපකරණය මාරු කරන්න ඕනේ. දිගින් දිගට යන්න බෑනේ. කොට නැගිලා තියෙන බාධක තිබෙනවනේ. එයා මාරු කරන්න උත්සාහ කරනවා. මෙතනින් ගලවලා ගන්නවා. මේ උපකරණය මාරු කරන්න සහාය වන ලක්ෂයකට අපි කියනවා changing point එක. එයා මෙන්න මේ වගේ ස්ථානයක අල්ලලා ඒක තමයි මේ පෙන්වන්නේ CP1. ඒ තමයි මේ ස්ථානය. CP01 කියලා ස්ථානයක සහාය ගන්නවා. පොළවේ කොහේ හරි තැනක අල්ලනවා. අල්ලලා ඒ පැත්ත දිහා ස්ටාෆ් එක දිහා බලලා පාඨාංකයක් ගන්නවා. මෙන්න මේ ගෙදරක පාඨාංකයක් ගත්තා. CP ලක්ෂය දිහා පාඨාංකයක් ගත්තා. මේ උපකරණය ගහනකොට ඒ උපකරණයට වෙන් වෙච්ච උසක් තියෙනවා. ඒකට මම කියනවා HOC කියලා. කොහොමද පුතේ? HOC. ඉන්පසුව උපකරණය ගලවා සවි කරපු ගමන් එයාගේ HOC අගය වෙනස් වෙනවාද නැද්ද? අනිවාර්යයෙන් වෙනස් වෙනවා. අන්න වෙනස් වෙලා HOC අගය උස වෙනස් වෙලා. එය සකස් කරලා නැවත වතාවක් ආපහු මේ ලක්ෂය මත තිබෙන ස්ටාෆ් එක දෙසම බලනවා. අන්න බැලුවා. දැන් ඔබට පේනවනේ මේ changing point එක කියන එක දිහා දෙපැත්තකින් බලලා තියෙනවා. එය නිසල්මනේ තියන්න හොල්ලන්නවත් නැතුව. කරකවන්න විතරයි පුළුවන් විස්ථානය මාරු කරන්න බෑ. මෙහෙම තියාගත්තා නම් කරකවන්න විතරයි පුළුවන් එහාට වෙනස් කරන්න බෑ. එහෙමම තියාගන්න ඕන. ඒ ලක්ෂය තමයි
මේ මට්ටම් ගැනීම කියන චේන් එකේ දන්වැලි මේක පුරුක් එකට අමුණා තිබෙන ක්‍රියාවක් වගේ එකක්. චේන් සර්වේ නෙවෙයි. එක ක්‍රියාදාමයක්. ඒ ක්‍රියාදාමයේ උපකරණය තැනකින් ගලවලා ඊළඟට යනකොට මේ සම්බන්ධතාවය ඇති කරන ස්ථානය තමයි ටර්නින් පොයින්ට් එක, චේන්ජින් පොයින්ට් එක. එය සුළු වශයෙන් හෝ වෙනස් වුණොත් සම්පූර්ණ ගණනය කිරීම වර්ධිනවා. සම්පූර්ණ ගණනය කිරීම වර්ධිනවා. එතනද වෙනස් වෙනවා HOC1. මට තවත් ස්ථානයකට තව පාරක් මැෂින් එක ගලවන්න වෙනවා. එහෙනම් තව පාර මැෂින් එක ගලවනවා මම තවත් changing point හෝ turning point එක සහාය ගන්න වෙනවා. මේ වගේ දෙවන turning point එකක් CP2 කියන මේ CP2 කියන දෙවන turning point එක. මේ තියෙන CP2 කියන දෙවන turning point එකේ මම සහායෙන් උපකරණය ගලවා මම නැවත සවි කරනවා. උපකරණය ගලවා නැවත සවි කරනවා. ගලවපු ගමන් HOC යගේ වෙනස් වෙනවා. HOC3 වෙනවා. උපකරණය ගලවන්න කලින් මේ changing point එක මෙතන තියලා මේ දෙස බලනවා. උපකරණය ගලවා සවි කර ඉවර වෙලා නැවත මේ දෙස බලනවා. අවසන් වතාවට ඔන්න මට දැන් ළඟින්ම පේනවා මෙන්න මේ ස්ථානය. ඒ ස්ථානය මතත් ස්ටාෆ් එක තියලා මට්ටම් රෙට තිබලා පාඨාංක ලබා ගන්නවා. මේක තමයි ක්‍රියාව. දැන් ඔබට ඉතා පැහැදිලිව පේන්න ඕනේ මේ ප්‍රායෝගික ක්‍රියාදාමයත් එක්ක බලන්න මා උපකරණය ස්ථාන කීයක ගැහුවද? 3ක ගැහුවා. P ස්ථානයේ උපකරණය ගැහුවා. Q ස්ථානයේ උපකරණය ගැහුවා. R ස්ථානයේ ගැහුව උපකරණය. ස්ථාන කීයක් ගැහුවද? 3ක ගැහුවා. ස්ටාෆ් එක ස්ථාන කීයක් ඇල්ලුවාද? එක ස්ථානය බීම් බෙන්ච්මාර්ක් එක මත, දෙක ස්ථානය, 3 ස්ථානය, 4 ස්ථානය, 5ක අල්ලා තමයි අපි ඈතින් ඈතට ගියේ. ඔය වගේ තැන් කිහිපයක අල්ලන්න වෙනවා. දැන් මේ කතා කරන මිනුම් මේ කතා කරන ඒවා සයිට් දැක්කමවල් කවුරු දිහාද බලන්නේ? ලෙවලින් ස්ටාෆ් එක දිහානේ බලන්නේ. මේ ලෙවලින් ස්ටාෆ් එක දිහා බලන මිනුම් අපි වර්ග කීයකට බෙදනවද? 3කට බෙදනවලු. බෑක් සයිට්, ෆෝසයිට්, ඉන්ටර්සයිට්. බෑක් සයිට්, ෆෝසයිට්, ඉන්ටර්සයිට්. මේ සෑම බැලීමකට මම මේ නිල් පහටින් පෙන්ලා දෙන සෑම බැලීමක්ම ඔය තුනෙන් එකක්. ඔය තුනෙන් එකක්. එක්ක පසු දැක්මක් බෑක් සයිට් එකක්, පෙර දැක්මක් ෆෝසයිට් එකක්, අතරමැදි දැක්මක් ඉන්ටර්සයිට් එකක්. අපි මේවා වෙන් කරගෙන හඳුනාගන්නේ කොහොමද? ඉතා වැදගත්. ඉතා වැදගත්. දැන් බලන්න හොඳින් මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ අවසන් කරන්නේ බෙන්ච්මාර්ක් එකකින් හෝ TBM එකකින්. බෙන්ච්මාර්ක් එකකින් හෝ TBM එකකින්. එනිසා නියමයක් තියෙනවා මේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී. ඒ නියමය තමයි මට්ටම් ගැනීම ආරම්භ කරන පළවෙනි දැක්ම. මේ දැක්ම බෑක් සයිට් එකක් වෙනවා. මෙයත් බෑක් සයිට් එකක්. මේ මොන සයිට් එකද පුතේ? බෑක් සයිට් එකක්. මම එක පෙන්නන්නම්. තැඹිලි පැහැයෙන් පෙන්නන්නම්. බෑක් සයිට් එකක්. ඒක නියමයක්. මේ අවසන් කරන පෙනුම මේ පෙනුම ෆෝසයිට් එකක්. අන්න කටපාඩම් කරගන්න. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නේ බෑක් සයිට් පසු දර්ශනයකින්, ඉවර කරන්නේ පෙර දර්ශනයකින් ෆෝසයිට් එකකින්. මේ නියමයක් කටපාඩම් කරගත යුතුයි. ඊට පස්සේ ඔබ යනවා මාරු ලක්ෂයට. changing point දෙකක් තිබෙනවානේ. changing point දෙක දිහා දෙපැත්තකින් බලනවා. මෙයා ගත්තාම මේ පැත්තනොත් බලනවා, මේ පැත්තනොත් බලනවා. මෙයා ගත්තාම මේ පැත්තනොත් බලනවා, මේ පැත්තනොත් බලනවා. පැති දෙකකින් බලනවා. පැති කීයකින් බලනවද පුතේ?
පැති දෙකකින් බලනවා. දැන් අපි බලමු. මෙයාගේ මේ පෙනුම් දෙක මොකක්ද? කටපාඩම් කරගන්න. changing point එකක් දිහා පළමුවට බැලුවේ. පළමුවෙන්ම බැලුව එක මේ ඉස්සරහම බැලුවේ මෙයානේ. එහෙනම් මෙයා මොන සයිඩ් එකද? පෙර පෙනුමක් foresight. අන්තිමට බැලුවේ මෙයා back side එකක්. මේ පිළිවෙලේදී මුලින්ම බලපු එක්කෙනා foresight එකක් වෙනවා. අන්තිමට බලපු එක්කෙනා back side එකක් වෙනවා. ඔන්නෝම මාක් කරගන්න. ආරම්භය back side, අවසානය foresight. ඊට පස්සේ අපි යනවා changing point එකට. changing point එකට. changing point එක දිහා මුලින්ම බලපු එක්කෙනා foresight, අවසානයේ බලපු එක්කෙනා back side එකක්. මුලින් බලපු එක්කෙනා foresight එකක්, අවසානට බලපු එක්කෙනා back side එකක්. back side නොවන foresight නොවන අනිත් සියල්ලම intermediate side. ඉතුරු වෙන්නේ එකයි නේ. එය intermediate side. ඔන්න ඔහමයි back side, foresight සහ intermediate side හඳුනාගන්නේ. back side, foresight සහ intermediate side හඳුනාගන්නේ මෙන්න මේ ක්‍රමවේදයට. පසු දැක්ම, පෙර දැක්ම, අතරමැදි දැක්ම. පහත රූපයේ පරිදි කිසියම් මට්ටම් ක්‍රියාවලියකදී මිනුම් ගැනීම සඳහා උපකරණය සවි කිරීමෙන් පසු ලබා ගන්නා පළමු මිනුම back side එක. මට්ටම් කිරීමෙන් පසු ලබා ගන්නා පළමු මිනුම අතරමැදි දර්ශනය. පෙර දැක්ම කිසියම් මට්ටම් ක්‍රියාවකදී ස්ථානීය උපකරණය ගලවා ඉවත් කිරීමට පෙර ලබා ගන්න අවසාන මිනුම. අර දැක්වීම් කිහිපයක් තිබෙනවා. මේ බලා ගන්න. මේත් එක්ක අපි බලමු මේකෙම ආරම්භය back side, අවසානය foresight. හරිනේ? changing point එකක් තිබ්බොත් මුලින්ම බලන එක foresight, අන්තිමට බලන එක back side. මේකේ intermediate side එකම පිහිටා තිබෙනවද? intermediate side එකම පිහිටා නැහැ. එයයි විශේෂ ලක්ෂණය. එයයි විශේෂ ලක්ෂණය. දැන් අපි පළමු chapter එකේ පළමු පරිච්ඡේදයේ ඔන මට්ටම් ගැනීමේ උපකරණයේ සිදුවන ක්‍රියාකාරීත්වය, ඒ තාක්ෂණික පැත්ත කොටස් 3 කෙටියෙන් හැඳින්වුවා. තවත් ඉස්සරහට හඳුන්වනවා. HOC line එක, height of collimation, height of instrument, සමත මට්ටම් තලය, ඒ භාවිතා කරමින් සාපේක්ෂව තවත් ස්ථානයක උස ගණනය කිරීම පිළිබඳව අපි අවධානය යොමු කරා. දැන් අපිට තිබෙන්නේ ඊළඟට කොහොමද මේ භාවිතා කරමින් changing point එකක් ආවම දැන් අපිට ලක්ෂ දෙකක් අතරමැද උපකරණය ගහලා TBM එකට සාපේක්ෂව තවත් ලක්ෂයක උස හොයන්න පුළුවන්. නමුත් අපිට බැහැනේ changing point එකක් ආවම මේක තත්ත්වේ බරපතල වෙනවනේ. අපි කොහොමද උස පරීක්ෂා කරන්න කියලා අපිට ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙන්න වෙනවා. අපි දෙවන පරිච්ඡේදයෙන් හමු වෙලා මේ ගැටලුව निराකරණය කරගමු.